වේදනං සමෝසරණ අට්ඨේන බුද්ධාන්තිටි බොජ්ජංගා. සමෝසරණ කියන්නේ පාලියෙන් ඒක රාශි කර ගන්නවට. දැන් වේදනං සමෝසරණ අට්ඨේන බුද්ධාන්තිටි බොජ්ජංගා ගුවාම දැන් උතන්දි මට පොඩ්ඩක් ලෞකික ධර්ම ගැනත් වචනයක් කියන්න හිතෙනවා. දැන් බලන්න අපි ජීවත් වෙන්නේ මොකටද කියලා මේ ලෝක සත්‍යය. ලෝක සත්‍යය මොහොතක් පාසා ජීවත් වීමේ අරමුණ මොකද්ද කියලා බලන්න. වේදනා සමෝසරණ. ඔන්න ඔකට ජීවත් වෙන්නේ. ඒකේ මොකක්ද? දැන් මොන වේදනාවද? සමෝසරණ කියන්නේ ඒක රාශි කරගන්න. එහෙනම් වේදනා කියුතන දැන් ලෝකාර්ථයෙන් ගත්තොත් නැත්නම් ලෞකික අර්ථයෙන් ගත්තොත් සෝමනස්ස සාගත සුඛ වේදනා හේවත් ආස්වාදී. අයං ආස්වාද. ආස්වාදී. සතුට දනවන සැප වේදනාව. මෙන්න මේ සතුට දනවන සැප වේදනාව ඒක රාශි කරගන්නයි ලෝක සත්‍යෝ සෑම විටම ජීවත් වෙන්නේ. සෑම විටම උත්සාහ දරන්නේ. ඒ කියන්නේ ආස්වාද ඒක රාශි කරගන්න. එහෙනම් ඒ අයගේ ජීවිතේ එකම අරමුණ මෙන්න මේ වේදනා සමෝසරණේ. ඒකෙ මේ වේදනා ඒක රාශි කරන්නේ. ඒ නිසා තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම ආදී මේ වස්තු ඒක රාශි කරගෙන ජීවත් වෙන්නේ. ඇයි? ඒ සෑම එකක් තුළින්ම අර සංකල්පිත රාගයෙන් ඒ සෑම අරමුණක්ම ඒ සෑම වස්තුවක්ම ස්පර්ශ කරලා වේදනාවක් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ලෝක සත්‍යෝ මේ හැම දෙයක්ම කරන්නේ ලෝකයේ මහා පාලක සක්විති රජ දක්වා ගමන් කරන්නේ. එහෙම නැත්නම් දිව්‍ය තලවල දෙව් රජු බවට පත් වෙන්නේ. අනාර බ්‍රහ්ම තලවල මහා බ්‍රහ්ම බවට පත් වෙන්නේ මොකටද කියලා බැලුවොත් ඔන්න ඕකට. වේදනා සමෝසරණ. වේදනා ඒක රාශී කරගන්න. මොන වේදනාවද කියලා ඇහුවොත් ඔබ වයින් උත්තරයක් දෙන්න. සෝමනස්සාගත සුඛ වේදනා හැවත් ආස්වාදී. ආස්වාද වේදනාව තුන් ආකාරයි. කාම රාගය නිසා හට ගන්නවා ආස්වාදී. රූප රාගය නිසා හට ගන්නවා ආස්වාදේ. අරූප රාගය නිසා හට ගන්නවා ආස්වාදේ. කාම රාගය නිසා හට ගන්නවා ආස්වාදේ. සතර අපාගත සතුනුත් මිනිස්යුනුත් දෙවියනුත් පිටිනවා. කාමාචර ලෝකේ 11. රූප රාගය නිසා හට ගන්නවා ආස්වාදේ. රූපාවචර බ්‍රහ්මතලවල බ්‍රහ්මව විඳිනවා. අරූප රාගය නිසා හට ගන්නවා ආස්වාදේ. අරූප තලවල බ්‍රහ්මව විඳිනවා. එහෙනම් මේ 31 තලයේම සකල ලෝක සත්‍යයම ජීවත් වෙන්නේ මෙන්න මේ වේදනාව ඒක රාශී කර ගැනීමේ අරමුණින්. ඒ නිසා තමයි අච්චර බිසි. අදට වඩා හෙට වේදනාව වැඩිපුර ඒක රාශී කර ගන්න තමයි ජීවත් වෙන්නේ. උත්සාහ දරන්නේ. ඉගෙන ගන්න හැමදේම කරන්නේ බලය නිලය ධනෙ වැඩි කර ගන්න උත්සාහ ගන්න. අදට වඩා හෙට වැඩිපුර වේදනාව ඒක රාශී කර ගන්න. ඒ නිසා තමයි මෝඩ මිනිස්සුන්ට කියන්නේ අදට වඩා හොඳ දවසක් හෙට උදා වෙයි කියලා. ඒකේ මොකක්ද ඒ කිව්වේ? අද ආස්වාදේ බොහොම සුළු වශයෙන් ලැබුණේ. හෙට ආස්වාදේ බහුල වශයෙන් ලබන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා හෙට ගැන බලාපොරොත්තුෙන් ජීවත් වෙනවා. හෙට මීට වඩා ඇහැකන නාසය දිවසරේ මාස පිනවන්න අවස්ථාවක් ලැබෙයි. ඒක තමයි ජීවිතයේ සාර්ථකත්වය. අම්මලා තාත්තලා දරුවන්ට කියනවා පුතේ අපිට බැරි වුණා මේ ලෝකෙ දකින්න. අපිට බැරි වුණා හරියට හරියමං විදියට ඉගෙන ගන්න. ඒක අපිට මේ දුක කිව්වේ මොකද? හරියට ආස්වාදේ ලැබෙන්නේ නැහැ ජීවිතේ. ඇහැ පිනවන්න අවස්ථාවක් නැහැ, කන පිනවන්න අවස්ථාවක් නැහැ හරියාකාරව. නාසය දිව ශරීරය පිනවන්න අවස්ථාවක් නැහැ, මනස පිනව ගන්න අවස්ථාවක් නැහැ. ඉගෙන ගන්න බැරි වුණා හරියට. ඒ නිසා ඒ ටික කරගන්න විදිහක් නැහැ දැන්. අවශ්‍ය තැන් වලට යන්න සල්ලි නැහැ, අවශ්‍ය තැන් වලට යන්න දැනුම නැහැ. ඒ නිසා පුතේ උඹලා නම් අපි වගේ වෙන්න එපා. උඹලා හොඳට ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න පුළුවන් තරම් හොඳට ඉගෙනගෙන අර ලොකු තැනකට එන්න ඕන. මොකද ඊට පස්සේ උඹලටත් පුළුවන් හොඳට හැකන නාසය දිව ශරීරය මනස පිනවන ජීවිතයක් උදා කරගන්න. උඹලගේ නැට්ටෙලිලා අපිටත් පුළුවන් දිව්‍ය ලෝකේ යන්න. ඔක තමයි බොහෝ දෙමාපියන්ගේ පැතුම. ඔන්න ඔතන තමයි ඉන්නේ. වේදනා සමෝසරණ. මේ ආස්වාද වින්දනය ඒක රාශී කර ගැනීමේ අභිප්‍රායයෙන්මයි මේ ලෝක සත්‍ය ජීවත් වෙන්නේ. කොයි වෙලාවෙත් බලන්නේ කොහෙද ආස්වාදයක්, කොහෙද ආස්වාදයක්, කොහෙද ආස්වාදයක්. පිස්සෙක් වගේ හැමතිස්සෙම වටපිට බල බල හතර අත බල බල ඉන්නේ. කොහෙද ආස්වාදයක්? රූපේ දිනවද ආස්වාදයක්? කවුරු හරි කිව්වොත් අන්න අතන මනා රූපයක් තියෙනවා. වහා දුවගෙන යන එක බලන්න. කවුරු හරි කිව්වොත් අන්න අතන හොඳ සද්දයක් ඇහෙනවා කියලා. එතෙන්ට දුවනවා. අන්න අතන ගන්ධයක් තියෙනවා. එතෙන්ට දුවනවා. අනතර රසයක් තියෙනවා. එතෙන්ට දුවනවා පිස්සුවෙන් වගේ.
අනතන හොඳ ස්පර්ශයක් තියෙනවා පිස්සු බල්ලෝ වගේ දුවන්නේ හිනා. අන්නතන ධර්මයක් තියෙන ධර්මයක් කියන්නේ මේ ලෝකෝත්තර ධර්මය නෙමෙයි, සද්ධර්මය නෙමෙයි. මොනවා හරි මනස පිනවන අදහසක් තියෙන අන්න එතෙන්ටත් දුවනවා. දුවදෝ ඉන්නව හතර අතේ. ඇයි ඒ? වේදනාව එක රාශී කරගන්න. එහෙනම් වේදනා සමෝසරණ බලන්න ඒක නෙමෙයිද කරන්නේ කියලා. ඊට වඩා දෙයක් කරනවද බලන්න ජීවිතේ. ඊට වඩා දෙයක් කරනවා නම් ඒ ආර්ය ශ්‍රාවකේ. එහෙනම් ඒ ආර්ය ශ්‍රාවකය තමයි අර්ථයක් පිණිස ජීවත් වෙන්නේ. අනිත් හැමදේනම ජීවත් වෙන අනර්ථය පිණිස. අසාර ලෝකයක කොහොමද අර්ථයක් ලබන්නේ? එහෙනම් සකල ලෝක සත්‍යයම මේ ආස්වාද වේදනාව ඒක රාශී කර ගැනීමේ අරමුණින් ජීවත් වෙනවා. ඒ අර්ථයෙන් කියනවා වේදනාව සමෝසරණ. හැබැයි මේක ලෝකෝත්තර අර්ථයෙන් අපි අවබෝධ කරගන්නකොට ඊට ඉහාගේ අර්ථයක් අපිට අවබෝධ වෙන්නේ. දැන් ලෞකික අර්ථය ලෝකෝත්තර අර්ථයනොත් අපිට ඕක විග්‍රහ කරන්න පුළුවන්. වේදනා සමෝසරණ අට්ඨේන බුද්ධාන්තිති බොජ්ජංගා. වේදනා සමෝසරණ අට්ඨේන බුද්ධාන්තිති බොජ්ජංගා. වේදනාව ඒක රාශී කර ගැනීමේ අරමුණින් වේදනාව ඒක රාශී කර ගැනීමේ අර්ථය අවබෝධ කර ගැනීමත් බොජ්ජංගයි. මොකද්ද මේ කියන්නේ? දැන් වේදනාව ආකාර දෙකකින් යුක්තයි. ආමිෂ සහ නිර්ආමිෂ කිය. දැන් අනාර්ය ශ්‍රාවක හැමතිස්සෙම කටයුතු කරන්නේ කුමක් උදෙසාද? ආමිෂ වේදනාව උදෙසා. ඒක ආමිෂ සතුටු උදෙසා. දැන් වේදනාවෙන් උපදින්නේ මොකද? විඳීමක් කිව්වේ. ඒකම තමයි සතුට වෙන්නේ. සෝමනස්ස සාගත සුඛ වේදනා. ඉතින් ලෝකයේ සතුට කියන්නේ ආස්වාද වේදනාවමයි. අන් කිසිවක් නොවේ. එහෙනම් ලෝකයා සතුට ප්‍රීතිය කියලා කියන්නේ ඒ සෝමනස්ස සාගත සුඛ වේදනාවට. ලෝකයා සැපයි කිය හැමතිස්සෙම හොයන්නේ වේදනාව. මොන වේදනාවද? ආස්වාද වේදනාව. එහෙනම් ලෝකයාගේ අරමුණ වෙන්නේ ඒ සතුට. එහෙනම් එයාලා ඒක රාශී කරගන්න උත්සාහ ගන්නේ වේදනාව. ඒ ආස්වාදයේ සතුට. එහෙනම් ආර්ය ශ්‍රාවකයන්ගේ අරමුණක් තියෙනවා. නිබ්බාණං පරමං සුඛං. ඒ ආර්ය ශ්‍රාවකයාට තියෙන අරමුණක් අභිප්‍රායක්. ඒ අභිප්‍රායෙන් රැස් වෙන්නේ වේදනාව. හැබැයි මොන වේදනාවද? නිර්ආමිෂ වේදනාව. ඒ කිව්වේ නිර්ආමිෂ සතුට ප්‍රීතිය. දැන් මේ බණ අහගෙන ඉන්නවා. දැන් සංගීත ප්‍රසංගයකට කන් දීගෙන හිටියානම් අවිජ්ජායන් තෘෂ්ණාවෙන් යුක්තව රාගය මුල් කරගත්තා වූ ආස්වාදයක් එතන නිර්මාණය වෙනවා. එහෙනම් එතන සකස් වෙන ආමිෂ වේදනාවක්. දැන් මේ ධර්මයට කන් දීගෙන ඉන්නවා. ධර්මයට කන් දීගෙන ඉන්නකොට යම් සතුටක් ප්‍රීතියක් හට ගන්නවා හිතේ. ඒ මොන සතුටක්ද කියලා බැලුවොත් ඒ ඇවිල්ලා නිර්ආමිෂ සතුට. එහෙනම් බණ අහනකොට නිර්ආමිෂ සතුට ඇති වෙනවා. ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී නිර්ආමිෂ සතුට ඇති වෙනවා. භාවනා කරද්දී නිර්ආමිෂ සතුට ඇති වෙනවා. එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ වේදනාවක් රැස් කරනවා. ඒ රැස් කරන්නේ ඒ නිර්ආමිෂ සතුට. එහෙම නැත්නම් ඒ නිර්ආමිෂ වේදනාව. ඒ කෙලෙස් වැඩෙන වේදනාවක් නෙවෙයි, කෙලෙස් නිරුද්ධ වෙන වේදනාවක්. බණ අහගෙන ඉන්නකොට කෙලෙස් වැඩෙන්නේ නැහැ. බණ අහගෙන ඉන්නකොට කෙලෙස් නිරුද්ධ වෙනවා, අවසන් වෙනවා කෙලෙස්. එහෙනම් පින්වතුනි මෙන්න මේ බවත් තේරුම් ගන්න ඕන. මේ අයිති වෙනවා ප්‍රීති බොජ්ජංගයට. මේ නිර්ආමිෂ වේදනාව. එහෙනම් ඒක වඩන්න ඕන. දැන් ගොඩක් ශ්‍රාවකයෝ ඉන්නවා බණ ඇහුවා, බණ අහලා යම්කිසි අවබෝධයක් ලැබුණා. හැබැයි කිසිම නෑ ප්‍රීතියක් හිතේ. බැලුවාම ප්‍රීතියගේ නිර්ආමිෂ ප්‍රීතිය. කොයි වෙලාවෙ දැන් බණ අහලත් යම්කිසි ආකාරයකින් එච්චර සතුටකින් නෙවෙයි ජීවත් වෙන්නේ. මේ බණ අහලා යම්කිසි අවබෝධයක් වැඩිලා. හැබැයි හිතේ සතුටක් නෑ. එච්චර ලොකුවට බලවත් වෙලා නෑයි. අන්න මේ නිර්ආමිෂ මේ දහම් කාරණාව තේරුම් ගත්තේ නෑ. නිර්ආමිෂ සතුට වැඩින ආකාරයට ජීවත් වෙන්න දන්නේ නැහැ. දැන් අර එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන සඳහන් වෙන මීට ඉස්සෙල්ලත් කියලා තියෙනවා. මීට ඉස්සෙල්ලා බොහෝ අවස්ථාවල වසර 30ක් තිස්සේ කැලේකට වෙලා විදර්ශනා වඩනවා. අරිහත් ඵලයටපත් වෙන්න බැරුව මහා දුකකටපත් වෙලා අවසානයේ අර ගලක් උඩට නැගලා කල්පනා කර කර ඉන්න හඳ දිහා බලාගෙන. ඒ වගේම තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් සඳහන් වෙනවා අර සප්පදාසක හාමුදුරු ගැන එහෙම පැවිදි ජීවිතය අවුරුදු 25ක් හිටියා.
මග වැඩිලා පූර්ණ වුන්නේ අන්තිමට එපා වුණා. එපා වෙලා කල්පනා කරා මට මේ පැවිදි ජීවිතය ඕනෙම නැහැ. ඒකට ගිහි ජීවිතේ යන්න විදියකුත් නැහැ. මොකද දැන් පැවිද්දෙක් වශයෙන් පිළි අරගෙන ඉවරයි මිනිස්සු. දැන් ගිහි ජීවිතේට ගියොත් මිනිසුන්ගේ උසුළු විසුළුකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම කර්මාන්තයක් දන්නෙත් නැහැ අනාථ වෙනවා. ඒ නිසා ගිහි ජීවිතේට යන්න විදියකුත් නැහැ පැවිදි ජීවිතේ ඉන්න විදියකුත් නැහැ වැඩක් නැති ජීවිතයක් මම මේ ගත කරා. කියලා අවසානයේ සීදී නසා ගන්න ක්‍රම කීපයක් කල්පනා කරා. අවසානයේ එක දිග කතාවක් මම ඉස්සෙල්ලත් කියලා තියෙනවා එක වතාවක්. අවසානයේ කොහොම හරි දැල පිහියක් අරගෙන හොයාගෙන යන්තම් භික්ෂුන් වහන්සේලාගේ කෙස් ප්‍රවුල් බාණ්ඩ ගෙන ආපු දැල පිහිය අරගෙන හොරකම් කරන් කියන්නේ අරන් ගිහිල්ලා කර්ණවැමියට හොරෙන් ඒ කරෙන් එහෙම නැත්නම් දැල පිහියෙන් කෙලසින්ද ගන්න උත්සාහ ගත්තා. මේ දැල පිහිය ගෙලට තියනවත් එක්කම බෙල්ලට තියනවත් එක්කම උන්වහන්සේට මෙහෙම දෙයක් සිහි වුණා. මං අවුරුදු 25ක් තිස්සේ සීලය ආරක්ෂා කරා. මොන බාන්න සීලය කොච්චර ආරක්ෂා කරලාද කියලා. දැන් අද අපි මේ සීලය කිව්වහම මේ සංවරට්ටේන සීලං කිව්වහම මේ අවබෝධයෙන් රකින්න සීලයයි ඊළඟට විනය ශික්ෂාමත පිහිටාගෙන රකින්න සීලයකුයි කියලා දෙකක් තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සංවර සීලය ආදී වශයෙන් එහෙම විග්‍රහ වෙනවා. දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේට ප්‍රාතිමෝක්ෂය ආනාපාතිමෝක්ඛය දේශනා කරන්න සිද්ධ වුණේ ඇයි? සාරිපුත්යන් වහන්සේගේ ආරාධනාවෙන්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙර සම්බුද්ධ ශාසනවල ආයු කාලය මෙන්න මේ ආකාරයෙන් තීරණය වුණා විනය ශික්ෂා පැනවුවේ නැති නිසා ඒ සම්බුද්ධ ශාසනවල ආයු කාලය අඩු වුණා කියලා දේශනා කරද්දී අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක මහා උතුමන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ නැගිටලා එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් මේ සම්බුදු ශාසනය බොහෝ කලක් පවතිවා. ඒ උදෙසා ඔබ වහන්සේ ආනාපාතිමෝක්ඛය දේශනා කරන සේක්වා කියලා ආරාධනා කරා. අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේගේ ආරාධනාවෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සීලය දේශනා කරා. ඒ විනය ශික්ෂා දේශනා කරන්න පටන් ගත්තා. අද ඔය 220ක් අනාදි වශයෙන් තියෙන විනය ශික්ෂා. භික්ෂූන්ටත් ඊට පස්සේ භික්ෂුණීන්ට. එතකොට ඔබම නුවණින් බලන්න සාරිපුත්යන් වහන්සේනේ ආරාධනා කළේ ප්‍රාතිමෝක්ෂ සීලය දේශනා කරන්න කියලා. ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න කියලා. ඒ කියන්නේ ඒ වෙනකන් තිබිලා නැහැනේ. එතකොට ඒ වෙනකන් තිබුණේ නැහැ. ඒ වෙනකන් රහතන් වහන්සේලා පහළ වුණේ කොහොමද එහෙනම්? ඒ වෙනකොට සාරිපුත්ත මොග්ගලානාදී මහා අග්‍ර ශ්‍රාවකතුමාන් වහන්සේලාත් පහළ වෙලා ඉවරයි. ලක්ෂ ගණනක් රහතන් වහන්සේලා ඒ වෙනකොටත් පහළ වෙලා. එතකොට ප්‍රාතිමෝක්ෂය විනය දේශනා එකක්වත් තිබුණාද ඒ වෙනකොට? එහෙනම් ඒ විනය දේශනා පවත්වන්න සිද්ධ වුණේ ඇයි? අවබෝධයෙන් තොරව පැවිදින පිරිස් නිසා. අවබෝධයෙන් රකින්න සීලයයි අනවබෝධයෙන් රකින්න සීලය කියලා දෙකක් තියෙනවා. අවබෝධයෙන් රකින්න සීලය සංවර සීලය. අනවබෝධයෙන් රකින්න සීලය සමාදාන සීලය. සමාදාන සීලය රකින්න පුද්ගලයා හැමතිස්සෙම බයෙන් ඉන්නේ. හහා ඔක් කරන්න එපා. වුණොත් මෙහෙමයි. අර වුණොත් මෙහෙමයි. මෙහෙම යන්න එපා. අර එහෙම යන්න එපා. ඔහොම කන්න එපා. මෙහෙම කන්න එපා. දාන ටික වළඳද්දිත් ඔල්ලොසෝ දිහා බලන් තමයි වළඳන්න ඉන්නේ හැමතිස්සෙම. ඔල්ලොසෝ නොතිබුණා නම් එහෙම භික්ෂූත්වයක් ඉවරයි. එතනම. ඇයි ඔර්ලෝසුවේනේ සීලේ තියෙන්නේ ඔක්කොම. දැන් මේ හාමුදුරුවෝ අවුරුදු 25ක් සීල් රැකලා සප්පදාසක හාමුදුරුවෝ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවානේ. දැන් බලන්න මේ කතාවේ විශේෂ පොයින්ට් එකක් තියෙනවා. කරුණා. වැදගත් කරුණා. උන්වහන්සේ ගෙලට පිහිය තියෙනවා. දැලි පිහිය. තියලා ඉවර වෙලා සිහි කරනවා පැවිදි වෙච්ච දවසේ ඉඳලා. පැවිදි වෙච්ච දවසේ ඉඳලා අද වෙන සුරු කිසිම දවසක මං කිසිම ශික්ෂාවක් අඩ කළේ නැහැ. මගේ සීලය අතිශය පාරිශුද්ධයි කියලා. ඔබ දැන් නුවණින් කල්පනා කරන ඕනේ ගැඹුරු තැනක් මෙතන තියෙනවා. එහෙනම් පැවිදි වෙච්ච දවසේ ඉඳලා අද වෙනතුරු අවුරුදු 25ක් තිස්සේ මගේ සීලය අතිශය ප්‍රසන්නයි, පියකරුයි, පිරිසිදුයි, පවිත්‍රායි. ඒ තරිහත් ඵලයටපත් උන්නේ. අවුරුදු 25. දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරනවා නේද? මේ උතුම් වූ සතිපට්ඨාන ධර්මය දින 7ක් අවම වශයෙන් උපරිම වශයෙන් අවුරුදු 7ක් ප්‍රගුණ කළා නම් අරියත් ඵලයටපත් වෙනවා කියන. එහෙනම් උන්වහන්සේට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් උන්වහන්සේම කියනවා අවුරුදු 25ක් තරම් කාලයක් පිරිසුදු සීලයක්
ආරක්ෂා කරගෙන හිටියා. ඒත් අරිහත් ඵලයටපත් උන්නේ නැහැ කියලා. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? උන්වහන්සේ ධම්ම අවබෝධය තිබිච්ච උත්මේ තමයි. හැබැයි යම්කිසි ආකාරයකින් අර සංවර සීලය කියන උතුමාරකාන්ත සීලයට වඩා අර කියන සමාදාන සීලය ගැන වැඩිපුරම කල්පනා කරලා තියෙනවා. සමාදාන සීලයම රකින්න ගිය නිසා, ඒ කියන්නේ සංවර සීලයට වඩා සමාදාන සීලය රකින්න ගිය නිසා මොකද වුනේ? ඒ කියන්නේ සීලය රකින්න එපා කියලා නෙමෙයි කියන්නේ මේ. හොඳට දකින්න ඕන ප්‍රඥාවෙන් මේ කියන කාරණාව මොකද්ද කියලා. ඒ සමාදාන සීලයට වැඩි අවධානය යොමු කරන්න ගිය නිසා උන්වහන්සේට මොකද වුනේ? අර සංවර සීලය ගිලිහිලා යනවා. කුසල සීලය වැඩුන්නේ නැහැ. අවබෝධයෙන් රකින්න ඕන සීලයක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒකයි. හොඳට නුවණින් බලන්න. ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න ඉස්සෙල්ලා ප්‍රාතිමෝක්ෂය නිසා නම් රහත් වෙන්නේ යම්කිසි කෙනෙක්. එහෙනම් සාරිපුත්තයන් වහන්සේ මොග්ගලයන්න් වහන්සේ ඇතුළේ මහා ශ්‍රාවකතුමාන් වහන්සේ අග්‍ර ශ්‍රාවක මහා රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක ඒ වගේම මහා ශ්‍රාවකතුමාන් වහන්සේලා රහත් වුණේ කොහොමද? ප්‍රාතිමෝක්ෂයක් දේශනා කරන්න හිතලවත් නැති කාලේ පස්වග මහණුන් වහන්සේලා අනත්ත ලක්කන සූත්‍රය අහලා රහත් වුණේ කොහොමද? පස්සේ කාලෙක විනය ශික්ෂා පනවන්න සිද්ධ වුණේ අය නොහික්පිච්ච මිනිස්සු නිසා. ඒ සීලය තදින් අල්ලගෙන ඒ සීලය රකින්නවා කියලා හිතාගෙන රකින්න ගිහිල්ලා අන්තිමට මොකද වුනේ? තමන්ම හදාගත්තා වූ විවිධාකාර නිර්ණායක ඇතුළේ හිර වෙලා අපහසුතාවයෙන් සිල් රැක්කා. ආයාසයෙන් සිල් රැක්කා. අවබෝධයේ පැත්තකින් තියලා ආයාසයෙන් සිල් රකින්න ගිය නිසා මොකද වුනේ? හැමතිස්සෙම හිතේ හටගත්තේ ප්‍රීතියක් නෙවෙයි. යම් කිසි ආකාරයක නිරාමිස දුක් වේදනා කියවන්නේ ඒකටයි. නිරාමිස සතුට නෙවෙයි හටගත්තේ නිරාමිස දුක. ආමිස සතුට, ආමිස දුක, ආමිස අදුක්කම සුඛ වගේම නිරාමිස සතුට, නිරාමිස දුක, නිරාමිස අදුක්කම සුඛ කියලා තියෙනවා තුන. මේ දෙසෙල්ලත් අපි වේදනානුපස්සනාව යටතේ කියන්නේ යම් කිසි විග්‍රහයක් කළා කෙටියෙන් නමුත්. එහෙනම් පින්වතුනි එතන නිරාමිස දුක තමයි හටගෙන තියෙන්නේ. ඇයි නිරාමිස දුක හටගත්තේ? අවබෝධය තිබිච්ච අඩුපාඩුවක් නිසා. එහෙනම් දැන් ඔබටම පේනවා ඇති රහත් ඵලයටපත් වෙන්නේ අවබෝධින්මයි කියන. එහෙනම් අන්නර අවබෝධය මදිකම නිසා තමයි සීදීනසා ගන්න සිදුවේ අන්තිමට. නමුත් සීදීනසා ගන්න උන්වහන්සේට හේතු සම්පත් වෙච්ච නිසා මොකද වුනේ? උන්වහන්සේ දැනගෙන හිටියේ නෑ ප්‍රීතිපොඥංගේ වඩන්නේ කොහොමද කියලා අවබෝධය නැති නිසා. ඒ නිසා තමයි දුකසේම ජීවත් වුනේ. අන්තිමට දුකසේම ජීවත් වෙලා භික්ෂූත්වයට එපා වෙලා අන්තිමට ගිහි ජීවිතේට යනවාද භික්ෂූත්වයේ ඉන්නවද දෙකම එපා මට කියලා ජීවිතේ නසා ගන්න හැදුවේ. සප්පදාසක හාමුදුරන් කතා පුතරම් බලන්න. ඊළඟ දැලිපිහිය ගෙලට තියෙනකොට මොකද වුනේ? තමන් රැක්ක සීලයේ සිහි වෙලා ආවා. ඒ වෙලාවේ කොහොම හරි උන්වහන්සේ ඒ වගේ පිරිසිදු සීල රැක එකත් උන්වහන්සේට මහ වාසියක් වුණා. හැබැයි හැම කෙනෙක්ට මේ කතාව අදාළ වෙන්නේ නැහැ. කොහොම හරි උන්වහන්සේ ඒ පිරිසිදු සීලය රැක්ක නිසාම අවබෝධය මදකම තිබුණත් ඒ සීලය මම මෙසේ රැක්කානේ කියලා සිහිපත් කරද්දිම ප්‍රසාද නිමිත්ත නැගුණා. ප්‍රසාද නිමිත්ත කියන්නේ චිත්ත පස්සද්ධිය ඇති කරන්නා අරමුණක් නැගුණා. උන්වහන්සේට චිත්ත ප්‍රසාදය ඇති කරගන්න පුළුවන් කරුණක් ඉතිරි වෙලා තිබුණා සීලය. ඒ නිසා මොකද උනේ? ප්‍රසාද නිමිත්ත නැගෙනවත් එක්කම ප්‍රීතිපොඥංගේ වැඩෙන්න පටන් ගත්තා. ප්‍රීතිපොඥංගේ වැඩෙනවත් එක්කම ප්‍රීතිපොඥංගෙන් ප්‍රත්‍ය වේලා පස්සද්ධි, පස්සද්ධි පොඥංගෙන් ප්‍රත්‍ය වේලා සමාධි, සමාධි පොඥංගෙන් ප්‍රත්‍ය වේලා උපේක්ඛාගෙන පොඥංග ටික වැඩිලා පූර්ණ වෙලා දැලිපිහිය ගෙලට තියාගෙන ඉන්නකොටම අරිහත් ඵලයට උතුම් වූ අරිහත් ඵලයටමපත් වුණා. එතකොට උන්වහන්සේගේ සීලේ මහිමයක් නිසා එසේ වුණාට උන්වහන්සේට අවබෝධය මදිකමක් තිබුණා. අවබෝධය හීනයි එතනදී ඒකයි මේ විදිහට හැසිරෙන්න සිද්ධ වුණේ. හදිසිය දැලිපියෙන් බෙල්ල කපා ගත්තා නම් මොකද වෙන්නේ බලන්න. එහෙනම් මේ මනුෂ්‍ය ජීවිතය අපතේ ගියා වෙනවා. එහෙනම් උන්වහන්සේ ධම්ම අවබෝධය ඇති උත්තරමෙන් නිසා සතර පායට නම් යන්නේ නැහැ තමයි. හැබැයි සංසාරේ තව ගොඩක් කාලයක් එහෙනම් දෙවිය බ්‍රහ්මෙක් වශයෙන් හරි කල් ගෙවන්න වෙනවා. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දහම අවබෝධය මතමයි පිහිටාගෙන තියෙන. ඒකයි පඤ්ඤාවන්ත සයන් ධම්මෝ කිව්වේ. අවබෝධයමයි මේ ධර්මය. අන් කිසිවක් නොවේ. එහෙනම් ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් දැනගන්න ඕන මේ ප්‍රීතිපොඥංගේ වඩන්නේ කොහොමද කියලා. ප්‍රීතිපොඥංගේ වැඩෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥාන තුලින්.
ප්‍රත්‍යක්ෂ ඥාන වලින් පුළුවන් ප්‍රීතිබොජ්ජංගේ වඩන්න. ප්‍රත්‍යක්ෂ ඥාන වලින් ප්‍රීතිබොජ්ජංගේ වඩන්නේ කොහොමද කියලා මීට ඉස්සෙල්ලා සාකච්ඡා කරලා තියෙනවා. මේ දහම් මාර්ගයටපත් වෙන්නට කලින් තමන් ගත කරපු ආකාරයත් මේ කල්යාණ මිත්‍රයන් ඇසුරින් මේ ධර්මය අවබෝධ කරගෙන දැන් තමන්ගේ චිත්තසංතානයේ ඇති වෙලා තියෙන පරිවර්තනයත් ඒ චින්තනයේ ආලෝකයත් අවිජ්ජාවෙන් නිදහස් වෙන ආකාරයත් විඥා පහළ වෙන ආකාරයත් අඥානකමින් නිදහස් වෙලා අඥාන අන්ධකාරයෙන් නිදහස් වෙලා ප්‍රඥාවේ ආලෝකය කරා ගමන් කරන ආකාරයත් රාග දේශ මොහ දුර වෙලා යන ආකාරයත් කලින් රාග දේශ මොහයන්ගෙන් දැවිච්ච ආකාරයත් දැන් රාග දේශ මොහ දුර වෙලා නිවීම අත්දකින්න ආකාරයත් යනදි වශයෙන් මේ විදිහට අනුලෝමක් ශාන්තිය සම්‍යක් නියම යන ආකාර දෙකට ඒ කියන්නේ කාමයේ ආදීනවත් නිවෙන ආනිසංසත් නෝනින් මෙනෙහි කරමින් වාසය කරනකොට ඒ ප්‍රත්‍යක්ෂ ඥාන තුලින් වැඩෙනවා ප්‍රීතිබොජ්ජංගේ. ඒක ආකාරය. දෙවෙනි ආකාරය තමයි ප්‍රසාද නිමිත්ත. ප්‍රසාද නිමිත්ත වඩන්න නම් ඉතින් ප්‍රසාදය ඇති වෙන දෙයක් කරලා තියෙන්න ඕන. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමන් කරපු දෙයක් තියෙන්න ඕන. නැත්තම් අර වගේ අඩුම තරමේ අර වගේ පවිත්‍ර ශීලයක් හරි අර විදිහට හරි ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්න ඕන. දැන් උන්වහන්සේට සිහි කරන්න එකම දේ ඇති සීලය විතරයි. නමුත් දැන් බොහෝ පින්වතුන් ඉන්නවා මේ සම්බුද්ධ ශාසනය උදෙසා විවිධාකාර මෙහෙවරවල නිරත වෙනවා. සිහි කරලා බැලුවාම අප්‍රමාණ සතුටක් හට ගන්නවා හිතේ. ශාසනික වශයෙන් විශාල වැඩ කොටස් කරන පින්වතුන් ඉන්නවා. මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අම්මා ධර්මයේ ලෝකේ පුරා පතුරවන්නට නන්නාකාරයෙන් කටයුතු කරන පින්වතුන් ඉන්නවා. ඒ අයට තමන්ගේ කාර්යය මෙහෙවර සිහි කරාම අප්‍රමාණ සතුටක් හට ගන්නවා. අන්න ප්‍රසාද නිමිත්ත. සම්බුද්ධ ශාසනය ආරක්ෂාවට චිරස්ථිතිය පිණිස තමන් කළ යම්කිසි ශ්‍රේෂ්ඨ සුවිශිෂ්ට සුවිශේෂ මෙහෙවරක් ඇත්නම් අන්න ඒක සිහිපත් කරන්න පුළුවන් නම් ඒ සිහි කරන මොහොතක් පාසා අන්න ඇති වෙනවා ප්‍රසාද නිමිත්ත. ප්‍රසාද නිමිත්තෙන් වැඩෙනවා ප්‍රීතිබොජ්ජංගේ. භාවනා කරන්න ගියේ මොහොතකට මම ඉස්සරහට ඔබට පැහැදිලි කරලා දෙන්නම් මේ කාරණා. බික්ඛු අනුපස්සේ සූත්‍රය ඇසුරින්. එතකොට පින්වතුනි එහෙනම් ඔන්න ඔය විදිහට ප්‍රීතිබොජ්ජංගේ වඩන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කිව්වේ මොකද්ද? වේදනා සමෝසරණා. නිරාමිෂ ප්‍රීතිය රැස් කරන ආර්ය ශ්‍රාවකයා. ඒ නිරාමිෂ ප්‍රීතිය රැස්ුනේ නැත්තම් දුක්ඛ පටිපදා වෙනවා පැවිද්ද. හෝ ගිහි ජීවිතේ. අන්න ඒකයි දුක්ඛ පටිපදා වෙන්න හේතුව. දුෂ්කර ප්‍රතිපදාවක් වෙන එදාට. ඒකයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අඬ හරි කවන්නේ මේ පැවිද්ද ආරක්ෂා කරගනින්න. අඬ හරි කවන්නේ මේ නිර්වාණ මාර්ගෙම ගමන් කරපල්ලා කිය. ඇයි ඒ? අඬ ගමන් කළත් ළඟා වෙන්නේ නිවනට නම් ප්‍රශ්නයක් නැහැ. ඒක උපමාවකින් උන්වහන්සේ දේශනා කරනවා යමෙක් hina වෙවි සතුටින් ගිතෙල් හැඳි ගෑවත් යමෙක් හඬ කඳුළු සලසල ගිතෙල් හැඳි ගෑවත් අවසාන ලැබෙන්නේ එකම ගිතෙලක්. එහෙනම් ඒ ගිතෙල් හැඳි ගෑවේ hina වෙවිද අඬ කියන එක අදාළ නැහැ. කරේ ගිතෙල් හැඳි ගෑම නම් අවසාන ලැබෙනවා ගිතෙල්. ඒ වගේ කෙනෙක් hina වෙවි නිර්වාණ මාර්ගේ ගමන් කළත් අඬ මේ නිර්වාණ මාර්ගේ ගමන් කළත් අවසානයේ ළඟා වෙන්නේ පරම නිෂ්ඨාවට නම් එහෙනම් ප්‍රශ්නයක් නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේමයි දේශනා කරන්නේ. මොකද එහෙම කියන්නේ? නිරාමිෂ සතුට වගේම නිරාමිෂ දුකත් ඇති වෙන සමහර තැන්වලදී. ඒ කියන්නේ නිර්වාණ මාර්ගේ ගමන් කරන නිසා අර ප්‍රීතිබොජ්ජංගේ වැඩෙන අවස්ථාවදී නිරාමිෂ සතුට දැනෙනවා වගේම ප්‍රීතිබොජ්ජංගේ ප්‍රහාණය වෙන අවස්ථාවක් තියෙනවා. චවති දැයගෙන විග්‍රහ කරන ඉස්සරහට. ඒ කියන්නේ බොජ්ජංග චුත වෙන අවස්ථාව. ඒ බොජ්ජංග චුත වුණා මොකද වෙන්නේ? දුකක් හට ගන්නවා. ඒ කියන්නේ එදාට ඒ පැවිදි ජීවිතයේ යම්කිසි දුෂ්කරතාවක් වශයෙන් පේන්න ගන්නවා. දුෂ්කරයි කියලා පේන්න ගන්නවා. දුකයි කියලා පේන්න ගන්නවා. ගිහියන්ට උනත් එහෙමයි. නිර්වාණ මාර්ගේ ගමන් කරන ගිහියන්ට උනත් ඒ දුක හට ගන්න. දැන් උදාහරණයක් කියන්නම්කෝ. තේරුම් ගන්න තව දුරටත්. දැන් අපි හිතමු මෙහෙම යම්කිසි ආකාරයකින් යම් ශ්‍රාවකෙක් උතුම් මමා ධර්මය අස අවබෝධ කරගෙන නිර්වාණ මාර්ගයට පැමිණෙනවා. බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. මේ බුද්ධ ශ්‍රාවක පින්වතා රස්සාවක් කරනවා. දැන් මෙයා මුලදී ඒ කියන්නේ මූල ආරම්භයේ ඉඳලම හොඳට බණ අහලා මග ගමන් කරන කෙනෙක්. දැන් මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා අසත්පුරුෂයන්ගේ ඇසුරින් වෙන්වීම ගැන, කල්යාණ මිත්‍ර සම්පත්තිය උරුමීම ගැන, මේ අවිජ්ජාන්ධකාරයෙන් නිදහස් වීම ගැන, නිදහස් වෙමින් ගමන් කරන ආකාරය ගැන, ඊළඟට මේ තමන් ගත කරපු නීච දීන හීන ජීවිතේ නිසා සතර අපායට උනත් යන්න ඉඩ තිබුණා.
දැන් මේ ව්‍යසනයෙන් තමන් නිදහස් යනාදි වශයෙන් මෙනෙහි කිරීම යනාදි වශයෙන් මේ තමන්ට මේ ධර්මයෙන් ලැබිච්ච ආනිසංස ගැන මෙනෙහි කරමින් කටයුතු කරද්දී ඔහුට ප්‍රීති බොජ්ජංගේ වැඩිනවා. දැන් ප්‍රීතියෙන් යුක්තව මේ බුද්ධ ශ්‍රාවකයා කටයුතු කරනවා. ඊට ප්‍රීතියෙන් යුක්තව කටයුතු කරමින් ඔහොම යම්කිසි කාලයක් යනකොට මේ බොජ්ජංග දැන් අඩු වැඩි වශයෙන් හුතුල වැඩිනවා. ප්‍රීති බොජ්ජංග අර විදිහට වැඩිනවා. නිරාමිෂ සතුටින් වාසය කරනවා. ඔහොම යනකොට මේ පුද්ගලයා ඉතින් දැන් නිවනනේ අග්‍ර කරගන්නේ. නිවන අග්‍ර කරගෙන කටයුතු කරද්දී යම් ආකාරයකින් අර රැකියාවේ කටයුතු අතපසු වෙනවා. දැන් රැකියාවට වෙනදා වගේ උනන්දුවක් නැහැ. රැකියාව ගැන වැඩි අවධානයක් නැහැ දැන්. රැකියාවෙන් ලැබෙන වරප්‍රසාද හරි, පඩිය ගැන හරි, ප්‍රසාද දීමනා ගැන හරි ලොකු තැකීමක් නැහැ. එනිසා උට රැකියාවට දැන් දීලා තියෙන්නේ දෙවෙනි තැන. ධර්මයට අංක 1 තැන දීලා. අංක 1. ධර්මයේ අංක 1, රැකියාව අංක 2. කලින් එහෙම නෙමෙයි. රැකියාව අංක 1, ධර්මයේ අංක 2. දැන් බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙලා දැන් ආයතන ප්‍රධානීන් දන්නේ මේ පුද්ගලයා තුල සිද්ධ වෙලා තියෙන වෙනස මොකක්ද කියලා. එයාට පේන්නේ නැහැ ඉතින් පිටින් බැලුවට මිනිහගේ ධර්ම අවබෝධය පරීක්ෂා කරන්න බෑනේ කාටවත්. ඒ වගේම අඥාන අදබාල පෘථග්ජන තත්ත්වයේ ඉන්න පුද්ගලයන් නම් කොහොමවත් තේරුම් ගන්න බෑ. ඉතින් මේ තරුණයා මේ ආකාරයෙන් කටයුතු කරනවා. දැන් පන්සල් යනවා. දැන් ඔහුට ආයතනයේ තියෙන සංഭാෂණ වලට එන්න කියන ඒවට යන්නෙත් නැහැ. දැන් මේ විදිහට අර කාමයේ පැත්ත ලෝකයේ පැත්ත ප්‍රතික්ෂේප කරමින් මේ රැකියාවේ නිරත වෙනකොට අර ආයතන ප්‍රධානීන්ට ඇති වෙන යම්කිසි ආකාරයක අපහැදීමක් ඔහු සම්බන්ධ. ඒක තමයි ස්වභාවය. මොකද මාර සිත්නේ. මාරයට ග්‍රහණය වෙච්ච සිත්නේ. ඉතින් හැමතිස්සෙම බලන්නේ සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රෝ ගැන අපහැදීමක් ඇති කරන්න මේ තුච්ච නින්දිත සිත. මේ තුච්ච නින්දිත අදම සිත සෑමෙටම උත්සාහ ගන්න බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය ගැන අප්‍රසාදය ඇති කරන්න. මොකද එතකොට සතර අපාගත වෙලා බොහෝ කාලයක් සුවසේ වසන්න පුළුවන්. සතර අපායට ගිහිල්ලා. ගිනිදැල් මැද්දේ හරි. ගිනිදැල් මැද්දේ පැහුණත් තුච්ච නින්දිත සිතට එක හැපත්. හොඳට මතක තියාගන්න ඒක. මොකද පැවැත්ම සොයන්නේ සිත. ආස්වාද වේදනාවකින් සිතට අවශ්‍ය කන් නෙවෙයි. මුලාවක් එතන තියෙන්නේ. සිතට උවමනා නිසා ආස්වාදයේ කොට නගනවා නෙවෙයි. ඒ නිසා අසත්පුරුෂ සිත හැමතිස්සෙම සත්පුරුෂය සම්බන්ධයෙන් කල්යාණ මිත්‍ර සම්බන්ධයෙන් අපහදින්නමයි බලාගෙන ඉන්නේ. ඔවුන්ගේ ඇද කුදයක්මයි හොයන්නේ. ඔවුන්ගේ මොකක් හරි අඩුපාඩුවක්මයි හොයන්නේ. වැරද්දක්මයි හොයන්නේ. ඒ නිසා මේ තරුණයාටත් ඒ වගේ දේශ සහගත පලි ගැනීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔහුව අපි හිතමුකෝ රැකියාවෙන් අස්කරේ නෑ. ඉහළ තනතුරක හිටියෝ පහළ තනතුරකට ඇදලා දැම්මා. උසස් තනතුරක හිටපු තරුණයාව තනතුරෙන් පහ කරලා පහළ තනතුරකට ඇදලා දැම්මා. දැන් ඒ නිසා මොකද උනේ? රස්සාවෙන් ලැබිච්ච දැන් පඩියක් ගොඩක් අඩු වුණා. දීමනාත් අඩු වුණා. වාහනයක් දීලා දුන්නා ඒකත් ගත්තා. දැන් බස් එකේ යන්න වෙලා තියෙන ගෙදර. මම මේ උදාහරණයක් කියන්නකොට. දැන් ඔන්න ඔය මට්ටමට වැටුණාට පස්සේ අර තරුණයාට මෙහෙම හිතෙන්න ගන්න. දැන් අර සතුට අතුරුදහන් වුණා එකපාර. දැන් මේ තරුණයා ධර්මයේ කෙරේ අපහදිනවා එහෙම නෙවෙයි. හොඳට තේරුම් ගන්න. ඔහුට බුද්ධ ධම්ම සංඝ පිළිබඳ ත්‍රිවිධ රත්නයේ පිළිබඳ අවිජ්ජ ප්‍රසාදය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා කිසිම ආකාරයක ත්‍රිවිධ රත්නය කියන්නේ අපහදින්නේ නැහැ. හැබැයි ඔහුට හිතෙනවා මෙහිම යම්කිසි ආකාරයකින්. ඒ Tamanට ඒ ලැබිච්ච වරප්‍රසාද ටික අහිමි වුණේ මේ ධම්ම මාර්ගේ ගමන් කරන නිසා. ඒ කියන්නේ ධර්මය ගැන අපහදිනවා කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. හොඳට තේරුම් ගන්න. ඉතින් මේ ධර්ම මාර්ගේ ගමන් කරනකොට මෙහෙම දේවල්ද වෙන්නේ. යනාදි වශයෙන් ඔන්නෝම හිතන්න පටන් ගන්නවා. දැන් ඕන පැත්තක් නෙමෙයි මේ හිතන්නේ අයෝනිසෝ මානසිකාරය. දැන් මේ තරුණයාට එක දෙයක් අමතක වෙලා මොකද්ද? මේ සංසාරේ මීට පෙර සක්විති රජකම් දිව්‍ය රාජ්‍ය බ්‍රහ්ම රාජ්‍ය පවා කරපු බව අමතක වෙලා. ඒ වගේම මේ සංසාරේ නිර්වල අනන්ත කාලයක් දුක් විඳ පැහුණා කියලාත් අමතක වෙලා. දැන් මහා සංසාර දුකකින් නිදහස් වෙන මාර්ගයට පැමිණලා ඉන්නේ කියලාත් පොඩ්ඩක් අමතක වෙලා සිහිය මොට වෙලා දැන්. ඇයි අර ඒ චිත්තසංතානේ තාම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම තියෙනවානේ. එහෙනම් ඒ නීවරණ ධර්ම ටිකක් දැන් මතුවෙලා. දැන් මේ නීවරණ ධර්ම මතුවෙච්ච නිසා මොකද උනේ? හිතේ තියෙන පිරිසුදුභාවය අඩු වුණා. පිරිසුදුභාවය අඩු වුණාම මොකද වෙන්නේ? ප්‍රඥාව දුර්වල වුණා. ආවරණ නීවරණේ දුබ්බලීකරණ පඤ්ඤා. ආවරණ නීවරණ ධර්ම හේවත් පංච නීවරණ ධර්ම නිසා ප්‍රඥාව දුර්වල වෙනවා. දැන් මොකද වෙන්නේ? දුර්වල ප්‍රඥාවකින් ඔහු දැන් ධර්මය ගැන මෙනෙහි කරනවා. එතකොට ඔහුට පේනවා Tamanට මහා වටිනා දෙයක් අහිමි වුණා වගේ. රැකියාව.
හැබැයි ඔහුට පේන්නේ නැහැ මහා සංසාර දුකකින් Taman නිදහස් වෙන බව. ඒ නිසා ඔහුට අර රැකියාවෙන් නොලැබී ගිය වැටුපත් වරප්‍රසාද ටිකත් අහිමි වීම දුකක් වශයෙන් දැනෙන්න ගන්න. ඊට පස්සේ අය කියන්නත් පුළුවන් මෙහෙම අපරාධ ආම්දුරනේ මෙහෙම ඉතින් මේ මට ධර්මයේ නම් මම ඒත් අතාරින්නේ නැහැ. ධර්මීයම තමයි මම ඉන්නේ. ඒත් ඉතින් මේ ධර්ම මාර්ගේ යන්න ගත්තට පස්සේ ඉතින් මෙහෙම වුණා රස්සාවත් මෙහෙම වුණා පහළ වැටුණා. කාර් එකක් නැති වුණා. පඩියත් අඩු වුණා. ඔක්කොම වරප්‍රසාදත් අඩු වුණා. බොසුත් තරහ වුණා. අනිත් අයගෙනුත් එදිරිවාදිකම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. යනදි වශයෙන් ඔහුට දැන් ඒ කියන්නේ ශෝකයක් හටගෙන. අන්න නිරාමිස දුක. අන්න නිරාමිස දුක. ලෝකේ අත්හැරීම ගැන දැන් දුකක් ඇති වෙලා එතනදී. ඇයි ඒ? නීවරණ ධර්ම මතුවෙච්ච නිසා. එහෙනම් එතන ඔහුගේ කාමච්ඡන්දේ යම් මට්ටමකට තිබිලා තියෙනවා. අර වැටුප ගැන, අර කාර්යක ගැන, අර වරප්‍රසාද දීමන තනතුරු තානාන්තර ගැන යම්කිසි වටිනාකමක් ඔහුගේ තිබුණ අවිජ්ජාවක්. කාමච්ඡන්දේ නිසා කාමයේ කෙරෙහි තියෙන බලාපොරොත්තුව. තාම සෝවාන් විතරයි. එහෙනම් ඒ කාමයේ පිළිබඳ තියෙන සංඥාව නිසාම සැපයි කියන සංඥාව නිසාම ඒ සංඥාව මෙනෙහි කරන්නට ගිහිල්ලා අයෝනිසෝ මානසිකාරයෙන් මොකද උනේ? නීවරණ නැගුණා. නීවරණ නැගිච්ච නිසා දැන් ඔහුගේ චිත්තසංතානයේ මොකද ඇති උනේ? දුකක්. ඒ දුක ඇති උනේ මොකක් නිසාද? ලෝකේ අත්හැරීම නිසා. අර වරප්‍රසාද ටික දුරු වීම නිසා. ඔහුට තේරෙන්නේ නැහැ. ඔහුට නොතේරිච්ච පැත්තක් තියෙනවා. අර රැකියාවෙන් පහළ දැම්මට පස්සේ ඔහු විශාල ප්‍රශ්න කොටකින් නිදහස් වුණා කියලා ඔහුට තේරෙන්නේ නැහැ. විශාල වගකීම් කොටකින් නිදහස් වුණා කියලා ඔහුට තේරෙන්නේ නැහැ. Tamanට සැපක් උදා වුණේ කියලා දකින්න ඥානයක් නැතුණයි ඇයි අර නීවරණ ධර්ම නිසා. එහෙනම් භික්ෂූන්ටත් එහෙම වෙන්න පුළුවන්. ඒ ගිහියෙක් සම්බන්ධ උපමාවක් මම ඔය පැහැදිලි කරේ ඔබට. ඔය විදිහටම භික්ෂූන්ටත් අයනුසේ මානසිකාරයෙන් මෙනෙහි කරාම ධර්ම මාර්ගයේ ගමන් කිරීම නිසා යම්කිසි යමක් අහිමි වුණාද? සිව්පසේ යම්කිසි අඩුවක් වුණාද? කුමක් හෝ යම්කිසි බෙහිම අභූත චෝදනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණාද? මොනවා හරි අවලංකාතාවක් අහන්න සිද්ධ වුණාද? මොනවා හරි හිංසාවක් පීඩාවක් සිද්ධ වුණාද? ඒ ධම්ම මාර්ගය ගමන් කරන අතරතුර ඒ කියන්නේ අයෝනිසෝ මානසිකාරයෙන් මෙනෙහි කරපු ගමන් අන්න හට ගන්න එතන නිරාමිස දුක. නැත්තම් දුකක් වෙන්නේ නැහැ නිර්වාණ මාර්ගය ගමන් කිරීම. එහෙනම් දුකක් වෙන්නේ එතනයි අර ප්‍රඥා දුර්වල වීම නිසා. එහෙනම් හැමතිස්සෙම මොකද කරන්න ඕන අපි? එතකොට තමයි පොඩි අසහනයක් ඇති වෙන්නේ. එතකොට බලන් ඉන්න අයටත් පේන්න පුළුවන් මෙයා නිවන් මාර්ගය ගමන් කරාට මෙයා අසහනෙන් ඉන්නේ කියලා. ඇත්තටම අර ලෝකයා හිතන જાති අසහනයක් නෙවෙයි ඒක. අර ලෝකයේ පිළිබඳ තවදුරටත් අවිජ්ජාවක් ඉතුරු වෙලා තියෙනවනේ. සංඥා වශයෙන් චිත්ත වශයෙන්. අන්නේ සංඥා චිත්ත මගෙන් ඇති කරපු අසහනයක්. ඉතින් අර ලෝකයේ හිතන જાතිය බලවත් එකක් නෙවෙයි ඒක. ඔහුට ඒක ප්‍රඥාවෙන් සමනය කරගන්න පුළුවන්කම තියෙනවා. ද ලෝකයේ අසහනින් පසු වෙන හැමතිස්සෙම කාමයේ නොමැති වීම නිසා. අර ආර්ය ශ්‍රාවකයාට එහෙම අසහනයක් ඒ තරම් බලවත් අසහනයක් නෙවෙයි. නමුත් සියුම් වශයෙන් නමුත් අසහනයක් ඇති වෙනවා. ඇයි ඒ? නිරාමිස ප්‍රීතිය වර්ධනය කරගන්න දන්නේ නැති නිසා. ප්‍රත්‍යක්ෂ ඥාන හරියට වර්ධනය වෙලා නැති නිසා වර්ධනය කරගන්න දන්නේ නැති නිසා ප්‍රසාද නිමිති හිත පිහිටව ගන්න බැරි නිසා තවත් සුද්ධ සිංහලෙම පැහැදිලිව කිව්වොත් බලන්න බොහෝ විට මේ නිර්වාණ මාර්ගය බොහෝ විට අපිට මුණ ගැහෙන හැමයි අනේ හාමුදුරුවනේ මෙච්චර ධර්ම මාර්ග ගමන් කළාත් අපිට බලන්නකො ප්‍රශ්න අඩු වෙන්නේ නැහැ එන්න වැඩි වෙනවානේ ඉතින් අනේ මන් දන්න කිසිම ධර්මයක් නැති අර අධර්මයේ හැසිරෙන උන්ට නම් කිසිම වග මේ හානියක් නැහැ හේනියක් නැහැ උන් හොඳට ඉන්නවා අපිට තමයි ඔක්කොම ප්‍රශ්න. එහෙම කියන පිරිසකුත් ඉන්නවා. ඉතින් එක එක්කෙනාගේ ඥානයන්ගේ අඩු වැඩිකම තමයි. එතකොට එයාට සිහිපත් කරලා දෙන්න සිද්ධ වෙනවා මේ සංසාර සත්‍යයක් වශයෙන් අසාර සත්‍යයක් වශයෙන් විඳ දුක්ඛ ස්කන්ධේ කෙබඳුද මොනතරම්ද කී වතාවක් මේ සංසාරේ මෙරි මෙරි උපන්නාද ඒ උපතත් මරණයත් අතර මොනතරම් දුක් විඳාද නිරේකණන් ඉපදුනේ මොනතරම් දහ දුක් විඳාද උහුලන්න බැරි දුක් විඳගෙන ආපු සංසාර ගමනක් මේ ඒ වගේම තමයි මේ භවයේදී මේ උතුම් අවබෝධය නොලැබුණා නම් තවත් සංසාරේ වසර කීයක් භව කීයක් අනාථ සත්‍යයක් වශයෙන් අසරණ අනාථ අසාර සත්‍යයක් වශයෙන් මේ සසරේ ඇවිදිනවද තවත් කොච්චර දුක්ඛ ස්කන්ධයක් උරුම කරගන්න සිද්ධ වෙනවද එහෙනම් ඒ අනන්ත අප්‍රමාණ සංසාර දුකකින් නිදහස් කරන්නා වූ අමා ධර්මයේ නේද මේ අවබෝධ වුනේ එහෙනම් මේ අමා ධර්මාබෝධය තුලින් නිදහස් වෙන දුක්ඛ ස්කන්ධේ ප්‍රමාණය බැලුවාම මේ විඳින්න වෙන දුක් මොනවද
සමුද්දක කියලා සූත්‍රයක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. පාඨම සමුද්දක. මෙන්න මේ දේශ අර පුසිලේ කරොත් ඔබට මොකද හිතෙන්නේ? අනේ භාග්‍යතුන් වහන්සේ සප්ත මහා සාගරයේ ජලයයි නියපිටට ගත්ත ජලයයි බැලුවොත් එහෙම එකිනෙකට සංසන්දනය කරනවා තියා හිතන්නවත් බෑ. ඒ තරම් පාරතරයක් මේ දෙක අතර තියෙනවා. සප්ත මහා සාගරයේ ජලයත් එක්ක සංසන්දනය කරාම නියපිටේ තියෙන ජලය තකන්නවත් බෑ. කියන්නේ සැලකිල්ලකටවත් ගන්න පුළුවන් සංඛ්‍යාවකට වැටෙන්නේ නැහැ ජල ප්‍රමාණය. අන්න භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි නම් මතක තබා ගන්න. යමෙක් මේ උත්තරීතර වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තාම ඒ ආර්ය ශ්‍රාවකයා අවසන් කරන දුක නිදහස් වන දුක ඔහු කෙලවර කරන දුක මෙන්න මේ සප්ත මහා සාගරය වගේ ඔහුට ඉදිරියට විඳින්නට තියෙන දුක මේ නියසිරට ගත්ත දිය බිඳුව වගේ. මොතර තේරුම් ගන්න. සෝවාන් පුද්ගලයෙක් එනතම් පඨම බුද්ධ ශ්‍රාවකයා සම්මාදිට්ඨියට පත් වෙන කෙනා අවසන් කරන දුක මේ සප්ත මහා සාගරය වගේ. ඔහුට විඳින්නට තව ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අනාගතේ අරිහත් ඵලයේ දක්වා තව විඳිනවා නම් විඳින්න තියෙන්නේ මේ නියසිලේ තියෙන දුක හා සමාන ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ බලන්න එහෙනම් මොනතරම් සුළු දුකද සෝවාන් පුද්ගලට ඉතුරු වෙන්නේ. එහෙනම් උන්වහන්සේ සප්ත මහා සාගරය යනාදි වශයෙන් විග්‍රහ කරන්නේ මොකද? සතර පාගත දුක. එහෙනම් පින්වතුනි ඔබට මේ අමා ධර්මය අවබෝධ කරගන්න ලැබුණා නම් ඔබට මේ ධර්මයේ පිළිබඳ යම්කිසි අවබෝධයක් ජනිත වුණා නම් ඔබට ශෝක කරන කාරණාවක් ඉතුරුලා තියෙනවද බලන්න ඉතින්. අනන්ත අපරිමාණ සංසාර දුකක් අවසන් කරලා ඉන්නේ දැනටම. එහෙනම් මේ ජීවිතේන පොඩි හැලහැප්පීම් නැති බැරිකම් අගහිඟතා ඊළඟට මේ අඥාන මිනිසුන්ගේ කතා අවලාද උපවාද අභූත චෝදනා කටකතා මේවා නැත්තම් ඉදිරිවාදිකම් පොඩි හිංසන මේවා මොනවද? ඒවා ඔක්කොමයි තියෙන්නේ අර නියසිලේ තියෙන වතුර බිඳුවට. සප්ත මහා සාගරය හා සමාන දුකක් ඔබ අවසන් කරලා ඉන්නේ. ඔබ ඒ ගැන සිහි කරන්න. මිනිසයන්ගේ අර තියෙන අඥාන ගති වලින් එකක්ම තමයි හැම තිස්සෙම සිහි කරන්නේ නැති දෙයමයි. තියෙන දේ ගැන සිහි කරන්නේ. හැම තිස්සෙම නැති දේ ගැනමයි සිහි කරන්නේ. එක්තරා වඳුරෙක් දවසක් කඩලහුරක් අරගෙන ගහකට නගිනවා. ගහකට නැගලා එක ඇටි කකා ඉන්නවා. කකා ඉන්නකොට එක ඇටයක් අතින් ගිලිහිලා බිම වැටෙනවා. මේ වඳුරා අර බිම වැටිච්ච ඇටේ ගැන කල්පනා කරගෙන ඉඳලා මොකද කරේ අන්තිමට අතේ තියෙන කඩලහුර විසි කරලා දාලා අර බිම වැටිච්ච කඩලැටේ අහුලන්න බැස්සා. ඔන්න ඔය වගේ අඥානකම් ඇති මිනිස්සුත් ඉන්නවා. ඒකට ඉතින් ආර්ය අනාර්ය කියලා වේදයක් නැහැ. ආර්ය පුද්ගලයොත් ඉන්නවා එහෙම. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් උනත් ඥානීය තිබුණාට මෙහෙවන්න කැමති නැහැ. හිතලා බලන්න කැමති නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අර හැමතිස්සෙම අර නැති දෙයමයි කල්පනා කරන්නේ. නැති දෙය ගැන කල්පනා කරලා අර එක කඩලැටියක් ගැන කල්පනා කරලා කඩ අහුරක් විසිකපු අඳුර වගේ මේ ජීවිතයේ තියෙන පුංචි මේ හැලහැප්පී මහා ප්‍රශ්නයක් බවට පත් කරගෙන මේ අනන්ත සංසාර දුකකින් නිදහස් වීමේ උත්තරීතර නිර්වාණ මාර්ගය වැඩිම ප්‍රමාද කරගන්න. බලන්න මහා දුකකින් නිදහස් වෙලා මහා සැපයක් ලබන්න ගමන් කරන මාවතේදී අර ජීවිතේ මුණ ගැහෙන ඊටාම සුළුසුළු අතපසීම් සුළුසුළු ප්‍රමාදයන් සුළුසුළු ඒ දුක් වේදනා මහා දුක් වේදනා බවට පරිවර්තනය කරගන්න. ඊයට වැටහීමක් නැහැ. වැටහීමක් නැතුව නෙමෙයි හිතලා බලන්න දක්ෂ වුන් නැහැ. ඥානීය තිබුණාට හිතුවේ නැහැ. මේ අනන්ත සංසාර දුකකින් නිදහස් වෙන මාර්ගයකට නේද මේ පැමිණියේ. මේ ඇසරිමත් වූ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ තව මොන දුක්ඛයන් ගැන කතා කරන්නද අපි? සප්ත මහා සාගරය හා සමාන දුකක් අවසන් වුණා නම් අර නියපිටේ ගෑවිලා තියෙන ජල බිඳුව ගැන හිතන්නවත් දෙයක් තියෙනවද එතන? නමුත් අපි හිතන්නේම අර සප්ත මහා සාගරයක් හා සමාන ජලයේ අවසන් වීම ගැන නෙවෙයි. අපි හිතන්නේම අර නියපිටේ තියෙන ජල බිඳුව ගැන. ඕක තමයි දුර්වලකම. ඔන්න ඔය දුර්වලකම හදාගන්න.
ඔය දුර්වලකම හදාගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඔන්න ඔය ප්‍රත්‍යක්ෂ ඥාන වැඩින්න නැතුව යනවා. ප්‍රත්‍යක්ෂ ඥාන වැඩුන් නැත්නම් මොකද වෙන්නේ? නිරාමි සතුට උපදින්න නැතුව යනවා මේ ජීවිතේ. ආර ජීවිතයක් වුණා නිරාමි සතුට නැත්නම් ඉතන අසහනයක් පවතිනවා. අවිජ්ජාවට තමයි වැඩි තැන තියෙන්නේ. එහෙනම් අවිජ්ජාවට තමයි වැඩි බලයක් ඉදලා තියෙන සිතේ. නිසා පින්වතුනි වේදනා සමෝසරණාට්ඨේන බුද්ධාන්තිති බොජ්ජංග. එහෙනම් මේ වේදනාව මොන වේදනාවද? නිරාමිස වේදනාව රැස් කරන අර්ථයෙන් අවබෝධය දකින්න ඕන. ඔබ නිරාමිස සතුටයි මේ හොයන්නේ. දුකක් නෙවෙයි. අඥාන මෝඩ ජනයා හිතාගෙන ඉන්නේ අසිරිමත් වූ බුදු පියාණන් දුක පිළිබඳ ධර්මයක් දේශනා කරා කිය. ඇයි කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමී පටිපදා ආර්ය සත්‍යනේ. මේ මෝඩයන්ට ඇහෙන්නේ දුක්ඛ කියන වචනේ විතරයි. මොන අර්ථයෙන්ද මේ දුක්ඛ කියන්නේ කියලා දන්නේ නැහැ. දන්නේ නැති දේවල් ගැන ඒ අසිරිමත් වූ ධර්මයේ ගැන විවේචන ඉදිරිපත් කරන්න නම් දන්නවා. හැබැයි මොන දේ දන්නේ නැතත් මේ ලෝකේ අඥානයන්ගේ සිරිත ඒකයි. දන්නේ නැති දේ ගැන ඉහෙලින්ම කතා කරන්න යනවා. ඒක තමයි අඥානයන්ගේ සිරිත. ඒ නිසා මොකද කරන්නේ? අසිරිමත් වූ ධර්මයක් විවේචනයටපත් කරනවා. විවේචනයට ලක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන දුක පිළිබඳ ධර්මයක්ද සැප පිළිබඳ ධර්මයක්ද? නිබ්බාණං පරමං සුඛං. නිකන් සැපේ නෙමෙයි පරම සැපේ ගැන ධර්මයක් දේශනා කරන්නේ උන්වහන්සේ. පරම සැපේ පිළිබඳ ධර්මය. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන දුකින් නිදහස් වීම ගැන. හැබැයි මෝඩ මිනිස්සු හිතනවා මේ ආර්ය මාර්ග ගමන් කිරීම කියන්නේ දුක් විඳීමක් කියලා. පැවිද්දටත් දෙනවා දුක. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දෙමෙ වික්‍රයන්ත පබ්බචිත නසවිතබ්බා අත්තිල මතාන යෝගෙන් නිදහස් වූ. ඒ කියන්නේ මේ කායට අත්භවයට දුක් දෙන එක නතර කරවු කියලා. සමහර වික්ෂුන් ඉන්නවා අත්භවයට දුක් දෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. භික්ෂුව දුක් විඳින්න ඕන කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා. එහෙමම කියනවා එයා අර්ථකථනයක් කරනවා. භික්ෂුව දුක් විඳින්න ඕනද? භික්ෂුව කියන්නේ දුක් විඳින්න ඕන කෙනෙක්ද? භික්ෂුව මොකටද පැවිදි වෙන්නේ? දුක් විඳින්නද සැප විඳින්නද? එතකොට ලෝක සම්මතය හදිසියවත් ෆෑන් එකක් දැම්මත් AC එකක් දැම්මත් අන්න හාමුදුරු සැප විඳිනවා. අන්න අදිශෝකෝභෝගී ජීවිතයක් ගත කරනවා. ඔන්නෝම අර්ථකථනය කරනවා. ඉතින් කොහෙද ඥානිය තියෙන කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ විදිහට ගත්තොත් එහෙම භික්ෂුව ඉන්න ඕන කාන්තාරයක් මැද. එතකොට තමයි ඒ කටියට සැප උපදින්නේ. 1000න් දැවි දැවි පිච්චි පිච්චි කයත් පීඩාවටපත් කරලා සම්මා සම්බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා මහාන කය වික්ෂිප්ත වුණාම සිතත් වික්ෂිප්ත වෙනවා කියලා. කය වික්ෂිප්ත වුණාම සිත වික්ෂිප්ත වෙනවා. ඒ නිසා තමයි ඔය රෝගාබාධ හටගත්තාම හිතේ යම්කිසි වික්ෂිප්ත භාවයක් ඇති වෙන්නේ. ඒ නිසා තමයි ගිලන් වුණාම දැන් ධර්මයේ අසා ගිලන් වුණොත් එහෙම කොහොම හරි බොජ්ජාංග යම් වට්ටමකට හරි වඩව ගන්න පුළුවන්කම ඒ බුද්ධ ශ්‍රාවකයාට තියෙනවා. එදාට එයා ඒ රෝගයත් ආශිර්වාදයක් බවට පත් කරගන්න. හැබැයි මෙලෝ ධර්ම අවබෝධයක් නැතුව නිකම්ම ගිලන් වුණොත් මොකෝ වෙන්නේ? ආයි බණ අහන්නද? ආයි බණ අහනව බොරු. මොකද ඒ පුද්ගලයාට කවදාත් ඒ කය වික්ෂිප්ත භාවය නිසාම හිතේ වික්ෂිප්ත භාවයෙන් නිදහස් වෙන්න බෑ. නිසා ලෙඩ වෙච්ච මිනිසුන්ට බණ අහන්න බෑ රෝගීන්ට. හැබැයි බණ අහලා ලෙඩ වුණොත් එදාට පුළුවන් ඒ ධර්ම අවබෝධය තුලින් සිත කිලුටු කරගන්න නැතුව සිත ලෙඩ කරගන්න නැතුව ජීවත් වෙන්න. ඒකයි සම්මා සම්බුදු පියාණන් නකුල පිටු ගහපතියට දේශනා කරේ නකුල පිටු මේ 98ක් රෝග 99ක් ව්‍යාධි තියෙන මේ කුණු කය ලෙඩ වෙනවා. ඒක නවත්තන්න බෑ. කය රෝගයක්. ඒ නිසා කය රෝගයටපත් වෙනවා. හැබැයි හිත රෝගයට හිත රෝගී කරගන්න එපා. කය ලෙඩුණාට හිත ලෙඩ කරගන්න එපා කියලා. දැන් ඒ ධර්මය අසවබෝධ කරගත්ත ශ්‍රාවකෙට එසේ නැති කෙනෙක්ට මොකද වෙන්නේ? ඒ කය වික්ෂිප්ත භාවයේම ඔහුට සිතේ වික්ෂිප්ත භාවය පිණිස හේතු වෙනවා. එදාට බණ අහන්න බෑ. කොච්චර බණ ඇහුණත් ධාරණය වෙන්නේ නැහැ. ඇයි? හැමතිස්සෙම මේ ධර්මයේ හේතුඵලයි. කායංච පටිච්ච පොට්ටබ්බේ චුප්පජිති කාය විඥාන. හැමතිස්සෙම කාය විඥානේ, කාය වේදනා පිළිබඳ විඥානයමයි සකස් වෙන්නේ. ඒ නිසා සෝත විඥානේ හට ගන්න. කියන්නේ සද්දය ඇහුණට සද්දය දැනගන්නේ. සද්දය ඇහෙනවා කියන්නේ එක, සද්දය දැනගන්නවා කියන්නේ එක. සද්ද දැනගැනීමට තමයි සෝත විඥානය කියන්නේ. සද්දය ඇහෙන එක කනේ ස්වභාවය, ద్వාරයේ ස්වභාවය. සද්දය දැනගන්න එක සිතින් කරන කාර්යයක්. දැන් අපිට ඇහැට රූප පේනවනේ. රූප පේනවා කියන්නේ එක, රූප දකින්නවා කියන තව එකක්. ඇහැට රූප ඕන්තරම් පේනවා.
පේන හැම රූපයක් සම්බන්ධයෙන්ම විඥානය හටගන්නේ නැහැ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපයයි එකිනෙකට ගැළපීලා ස්පර්ශ වෙච්ච තැනයි චක්කු විඥානය හටගන්නේ. ඇහෙන් රූපයක් දැනගත්තා කියලා දැනගන්නේ. දැන් මම පැහැදිලි කරන්න හැදුවේ පින්වතුනි, එතකොට කාය වික්ෂිප්ත වුණාම හිත වික්ෂිප්ත වෙනවා. දැන් ඔය හාමුදුරුවෝ යනවා හිමාල වනයේට. ගිහිල් ඉවර වෙලා භාවනා කරනවා. ඒ වගේම ලංකාවෙත් සමනල කන්දට යනවා. ඒක හිමාලය කියලා කට්ටියක් හිතන් ඉන්නවා. කොහොම හරි එතෙන්ටත් යනවා. ඊට පස්සේ ඇයි එහෙම යන්නේ? සීතල නිසා. දැන් සිරිපාල කන්දට යන්නේ සීතල නිසා, හිමාලයට යන්නේ සීතල නිසා. එතකොට මේ කිලෝමීටර් 1000 ගාණක් ගෙවාගෙන යනවා. ඒ හිමාලයටත් යනවා. 100 ගාණක් ගෙවාගෙන හරි සමනල කන්දටත් යනවා. ඇයි ගිහිල්ලා එහෙ භාවනා කරන්න කියලා හාමුදුරන්ගෙන් ඇහුවම සුවදායක සෞම්‍ය සීතල පරිසරයක් තියෙනවා. ඒ නිසා යම්කිසි උපක්‍රමයකින්, ඒ කියන්නේ තාක්ෂණික වශයෙන් උපක්‍රමයකින් අපි හිතමු වායු සමනය කරන යන්ත්‍රයකින්, වායු සමනය යන්ත්‍රයකින් ඒ සිසිලස උපදව ගත්තාම ඒක වැටෙනවා අදිසුකෝපභෝගයට. අර එතකොට අර හිමාල වනයේට ගිහිල්ලා අර සමනල කන්දට ගිහිල්ලා මොකද්ද හොයන්නේ? එතෙන්ට ගිහිල්ලා ඒ සිසිලස ලබන එක ආයක ස්වභාවිකයිනේ. යන්ත්‍රයකින් આવොත් තමයි අදිසුකෝපභෝගී වෙන්නේ. කොතනද ඥානිය තියෙන්නේ බලන්න. දැන් අපිට සුළඟ උපදව ගන්න සුළඟ ඇවිල්ලා සබාධාමි කොටසක් කියලා අපි කියනවා. සබාධාමි වාතයේ තියෙනවා, වායු තියෙනවා. වායු ධාරා ගමන් කරනවා. දැන් වාතයේ දැන් අපේ කයේ 10ක් හටගෙන තියෙනවා. දැන් කයේ 10ක් හටගත තැන වාතයක් නැත්තම්, ඒ කියන්නේ වායුවක් නැත්තම් අපිට කයේ 10 නිවා ගන්න ක්‍රමයක් නැහැ. එතකොට අපි තාක්ෂණයක් පාවිච්චි කරනවා. දැන් බලන්න මේ වටාපත කියන්නේත් එහෙම තාක්ෂණයක්. එක්තරා ආකාරයක මේක බොහොම ප්‍රාථමික තාක්ෂණයක්. මෙහෙම වටාපතෙන් පවන් සලන එක, චාමරයකින් පවන් සලන එක ටිකක් වෙහෙසකාරී වැඩක් නිසා ඒකට යන්ත්‍රයක් හදාගෙන දෙනවා, ෆෑන් එක. විදුලි පංකා. ඒතර විදුලි පංකා දැන් අතින් මෙහෙම පවන් සලන එක කමක් නැහැ. විදුලි පංකාවක් දාගත්තාම මේක අදිසුකෝපභෝගයට වැටෙනවා. මෙන්න මේ වගේ අඥානකමින් හිතලා කටයුතු කරන්න ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ? භික්ෂුව කියන්නේ දුක් විඳින්න ඕන කෙනෙක් කියලා වැරදි අර්ථකථනයක් ඇති කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට දුක් විඳින්න ගිහිල්ලා අන්තිමට මොකද උනේ? මොන නිරාමිස සතුටක් වැඩින්නද? මුළු ජීවිතේම දුකක් වුණා. අර එක්තරා හාමුදුරු කෙනෙක්, ප්‍රසිද්ධ නායක හාමුදුරු කෙනෙක් එක්තරා අපේ මාධ්‍ය වේදිකෙක්ට හිතවතෙක්ට හාමුදුරනේ කොහොමද ඔබ වහන්සේගේ සැපසනීප කියලා ඇහුවා. මුන්නහස දීපු උත්තරේ තමයි මතක් වෙන්නේ. මොන සැපද්ද වා? වින්ද සැපකුත් නැහැ, රැක්ක සීලයකුත් නැහැ, පණ යන්නෙත් නැහැ කිව්වා වගේ. අන්තිමට වැළුවාම භික්ෂුත් එම සාපයක් කියලා ඒ පුද්ගලයන්ට. භික්ෂුවක් වශයෙන් විඳලා තියෙන දුකක් විසක් සැපක් නෙවෙයි. ඔබම නුවණින් කල්පනා කරන්න, සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ භික්ෂූන් තරම් එහෙම නැත්නම් ශ්‍රාවකයෝ තරම් සැප විඳින්නව කොටසක් මේ විශ්වයේ ඉන්නවත් තව. ඒ සැප තියෙන්නේ කයේද? ඒ සැප තියෙන්නේ අවබෝධය තුලයි. එහෙනම් කයෙන් අර දුක් විඳින්න ඕන, සැප ලබන්න කියලා හිතන මේ මුලාසහගත නිගණ්ඨ අන්තොටු චින්තනයේ තමයි කිව්වා අත්ත කියලා මතාන යෝගය. අදටත් ඒක දරන භික්ෂුන් ඉන්නවා දුක් විඳින්න ඕන කියලා. ඒසයි අය හැසිරෙන්නෙම දුක් විඳින ආකාරය. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේක දේශනා කරාද? තේ මේ බික්කය අන්ත පබ්බජිතේ නැසෙවිතබ්බා. ඒ නිසා මොකද වෙන්නේ? ඔවුන්ගේ සිත්වල කොයිම වෙලාවකවත් නිරාමිස සතුට කියලා ගන්න නැහැ. කොහොමද ධර්මාභෝධයක් නැත්තම් එතන නිරාමිස සතුට හටගන්න හේතුත් නැහැ. අඩුම තරමින් ලෞකික වශයෙන් හරි ඒ ධර්මීය මනාකොට පිළිපදිනවා නම් එයින් හටගන්නා යම්කිසි සතුටක් හරි තියෙන ඒකත් නැහැ. මොනම සතුටක්වත් නැහැ. ඒකගේ වින්ද සැපකුත් නැහැ කියේ. රැක්ක සීලෙකුත් නැහැ. අවසානයේ පාණිය යන්නෙත් නැහැ. බලාගෙන ඉන්නවා මරණය එනකම්. ඒ සත්‍ය සිදුවීම මම කිව්වේ. ඉතින් ඔබම නුවණින් බලන්න. එහෙමනම් මෙන්න මේ ආර්ය ශ්‍රාවකයෙක් මෙන්න මේ කියන කාරණා හොඳට තේරුම් ගන්නවා. සියුම් තැනක් මේක. නැත්තම් මොකද වෙන්නේ? කුසීත භාවයටපත් වෙනවා හිත. ප්‍රීතිය හට ගන්න නැත්තම් සිතේ ප්‍රීති බොජ්ජංගේ වැඩෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? එතනම තීන මිද්දේ වැඩෙනවා. එතනින් එහාට ආයි මග වැඩිවීමක් ගැන හිතන්නවත් බැර. හාමුදුරුන්ට උනේ ඒකයි. හාමුදුරුවරුන්ට උනේ ඒකයි. ඇයි ඒ? සංවර සීලය අංක 2කට දාලා ප්‍රාතිමෝක්ෂ සීලය අංක 1 කරගෙන
තමන්ගේ ජීවිත ප්‍රතිපදාවම දුෂ්කර කරගෙන දුෂ්කර ජීවිතයක් ගත කරන්න කියන නිසා මොකෝ වුනේ හැමතිස්සෙම දුකෙන් වාසය කරේ. දුකෙන් වාසය කරේ. නිරාමිස දුක්ඛයෙන් යුක්තව වාසය කරේ. කියන්නේ ලෝකයේ අත්හැරෙනෙක් ගැන දුකක් ඇති වුනේ හිතේ. තමන් යන මාර්ගය ගැනත් යම්කිසි ආකාරයක ශෝකයක් හටගත්තා. ඒ මාර්ගය ගැන නෙවෙයි, අතන මාර්ගය ගැන නෙවෙයි, මාර්ගය ගමන් කිරීම. ගමන් කිරීමේ ස්වභාවයෙන්. අනේ මට මෙහෙමනි උනේ. අනේ මට මේ වගේ තැනකට ඉන්න උනේ. අනේ මට මේ වගේ දානින් ලැබෙන්න ගත්තේ. යන ආදිවාසී හැම දෙයක් ගැනම ශෝක කරනවා. සිව්පසේ ගැනම ශෝක කරනවා. ඔන්න. ඉතින් මොකද උනේ? බොජ්ජංග වැඩුන්නේ. බොජ්ජංග වැඩුන්නේ නැති නිසා මොකෝ උනේ? අවුරුදු 25 30ක් හරි ඔහේ ඉඳ සිද්ධ වුණා. මාර්ගය පූර්ණ වෙන්නේ නැතුව. එනිසා පින්වතුනි මේක ගිහියන් වුණත් පැවිද්දන් වුණත් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මේ කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. නිරාමිස සතුට ඇති වෙන ආකාරයට හැමතිස්සෙම කටයුතු කරන්න නම් ප්‍රත්‍යක්ෂ ඥානයන්ගෙන් හැමතිස්සෙම නුවණින් මෙනෙහි කරලා බලන්න ඕන මේ අන්ධකාරයෙන් ආලෝකේ කරා යන ගමන ගැන. තමන්ගේ චිත්තසංතානයේ කෙලෙස් දුරු වෙන ආකාරය ගැන. ඥානෙ අවබෝධය වැඩෙන ආකාරය ගැන. මේ ලැබිච්ච උත්තරීතර මනුස්ස භවයෙන් මේ උත්තරීතර අග්‍රඵලයෙන් නෙලා ගන්නට තමන්ට ලැබිච්ච අවස්ථාව ගැන. අර නොලැබිච්ච අවස්ථාව ගැනමයි හිතන්නේ. ලැබිච්ච මේ මහා ශ්‍රේෂ්ඨ අවස්ථාව ගැන මෙනෙහි වෙන්නේ. මේ ලැබිච්ච බලන්න ඔබ පොඩ්ඩක් කල්පනා කරලා නුවණින් දුර්ලභංච මනුසත්තම් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාකන සම්පatti සද්ධම්ම පරම දුර්ලභෝ කියන අවස්ථා හතරම ලැබිලා ඒ හතරින්ම ප්‍රතිඵල ලබන කෙනෙක් ඔබ. දැන් තවත් මනුෂ්‍ය කොට්ටාසයක් ඉන්නවා ඔය අවස්ථා හතරම ලැබිලා ප්‍රයෝජනයක් නොලබන පිරිසකුත්. එහෙම පිරිස ඔබේ ගෙදරත් ඉන්න පුළුවන්. තවත් මනුෂ්‍ය කොට්ටාසයක් ඉන්නවා ඔය අවස්ථා හතරෙන් තුනක් විතරයි ලැබිලා තියෙන්නේ. මනුෂ්‍ය භාවය, මනුෂ්‍ය භාවය, බුද්ධෝත්පාද කාලය සහ ක්ෂණ සම්පත්තිය. තවත් පිරිසක් ඉන්නවා ඕකෙන් අවස්ථා දෙකයි ලැබිලා තියෙන්නේ. මනුෂ්‍ය භාවය, බුද්ධෝත්පාද කාලය. තවත් පිරිසක් ඉන්නවා ඕකෙන් එකයි ලැබිලා තියෙන්නේ. මනුෂ්‍ය භාවය විතරයි. තවත් පිරිසක් ඉන්නවා එකක්වත් ලැබිච්ච නැති. එන ඔබ බලන්න ඔය කියන අවස්ථා හතරම නැති අය නේද අති බහුතරයක් මිනිස්සුયો, දෙවියෝ, බ්‍රහ්මයෝ සහ සතර අපාගත සතුන් වශයෙන් මේ විශ්වයේ ජීවත් වෙන්නේ. එහෙනම් ඔබ මොනතරම් භාග්‍යවන්ත මිනිසෙක්ද? ඔබ මොනතරම් ශ්‍රේෂ්ඨද? මොනතරම් වාසනාවන්තයෙක්ද? ඔබට ලැබිච්ච අවස්ථාව ලබනවා තියා හිතන්නවත් බැරි මිනිස්සුયો මේ සත්‍යෝ මේ ලෝකේ ඉන්නේ, විශ්වයේ ඉන්නේ. එහෙනම් එබඳු අග්‍ර වූ පරම ශ්‍රේෂ්ඨ වූ උරුමයක් ඔබ කල්පනා කරන මේ පොඩි දේවල් අරක නැහැ, මේක නැහැ, සල්ලි නැහැ, වස්තරේ නැහැ, ගේ වහල ගහ ගන්න බැරි වුණා, නැත්තම් රස්සාව මෙහෙම වුණා, අර එහෙම වුණා, මේ පොඩි දේවල්, මේ තුට්ටු දෙකේ දේවල් වලට මේ අසව සම වූ අවස්ථාව පාවා දෙනවා නම්, එහෙම නැත්නම් ඒ මහා ශ්‍රේෂ්ඨ අවස්ථාව වටිනාකම දකින්න නැතුව ජීවිතයේ තියෙන සියුම් සුළු අඩුපාඩුකම්, නැන්දම්මගේ බැනිලි, එහෙම නැත්නම් මහත්යාගේ ගෙරවිලි, මේවා මහා ලොකු ප්‍රශ්න වලට පත් කර ගන්නවා නම්, දරුවන්ගේ අඩුපාඩු මේවා මහා ලොකු ප්‍රශ්න බවට පත් කර ගන්නවා නම්, මහත්යාගේ අඩුපාඩු, නෝනගේ අඩුපාඩු මහා ප්‍රශ්න බවට පත් කර ගන්නවා නම්, සල්ලි අඩුපාඩුකම් මහා ප්‍රශ්න බවට පත් කර ගන්නවා නම්, නිරෝගී භාවයේ අඩුපාඩුකම් මහා ප්‍රශ්න බවට පත් කර ගන්නවා නම්, මොනවා හරි මේ සුළු අඩුපාඩුවක් මහා ප්‍රශ්නයක් බවට පත් කර ගන්නවා නම් ඔබට තාමත් මේ මනුස්ස භවයේ සහ මේ සම්බුද්ධ ශාසනයේ අර්ථය වැටහිලා නැහැ. තාම වැටහිලා නැහැ. මේ අනන්ත සංසාර දුකකින් නිදහස් වෙන උත්තරීතර මාර්ගය කියලා තාම වැටහිලා නැහැ ඔබට. මග්ගට්ටම් බුද්ධන්තිති බොජ්ජංගා කියලා දා විග්‍රහ කළෙත් ඒක තමයි. අන්න එහෙනම් අවබෝධය කොටසක් ඒකත්. මේ තමන් ගමන් කරන්නේ මේ විශ්වයේ අග්‍ර ශ්‍රේෂ්ඨ මාර්ගය කියලා තමන්ට වැටහෙන්නේ නැත්තම්, මේ මාර්ගය පිළිබඳ අවබෝධය වැඩින්නේ නැත්තම් අන්න එතන බොජ්ජංග වැඩින්නේ නැතුව ගිහිල්ලා බොජ්ජංග වල දුර්වලකමක්. එහෙනම් තමන්ට වැටහෙනවා නම් ඔය සියල්ල අත්හැරෙන දේවල් නේද? අස්සකෝ ලෝකේ සබ්බම් පහය ගමනීයං, මම කියලා මගේ කියලා සාර වශයෙන් ගන්න කිසිවක් නැති ලෝකයක කුමක් අහිමි වුණා කියලා ඔබ දුක් වෙන්නේ. සියල්ල අහිමි වෙලා පවතින දැනටම හිමි කියලා හිතාගෙන හිටියත් රූපයිතිද ඔබට? සද්දයිතිද ඔබට? ගන්ධයිතිද? රසයිතිද? ස්පර්ශයිතිද? අදහසයිතිද? ඇහැ කන නාසය දිව ශරීරය මනසයිතිද? රූප වේදනා සංඥා සංකාර විඥාන අයිතිද? නුවණින් බලන්න. එහෙනම් මොකක් අහිමි වුණා කියලා දුක් වෙන්නේ හැමතිස්සෙම. මොකද මම මෙහෙම කියන්නේ මේ ඇත්තටම ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ මේ.
මේ අහන ප්‍රශ්න මේ. සමහර පින්වතුන් කාට ඇරියොත් අඬා වැළපෙනවා. මේ නිවන් මග යනවා. බණ අහනවා ධර්මයේ ප්‍රගුණ කරනවා නිවැරකට කතා කරනවා අනිත් පැත්තෙන් අඬනවා වැළපෙනවා. ශෝක කරනවා. අරක නෑ මේක නෑ කිය. එයාර නිරාමිෂ දුක. ඒකට පීති බොජ්ජංගේ වැඩෙන්නේ ඇයි? නුවණින් මෙනෙහි කරන්නේ ප්‍රත්‍යක්ෂ ඥාන කිව්වේ වට. නුවණින් මෙනෙහි කරන්නේ ධර්මය. ධර්මයෙන් ලැබිච්ච ආනිසංසය. එහෙනම් හැමතිස්සෙම කාමයේ ආදීනවත් නිවනේ ආනිසංසත් මෙනෙහි කරන්න දක්ෂ වෙන්න. එතකොට ප්‍රත්‍යක්ෂ ඥාන වැඩෙනවා. මේ ප්‍රත්‍යක්ෂ ඥාන තුල පීති බොජ්ජංගේ වැඩෙනවා. එතකොට ඔබ සතුටින්ම ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා මේ විශ්වයේ. සතුටින්ම ජීවත් වෙන කෙනෙක් මේ ලෝකේ. විශ්වයේ. සතුටින්ම ජීවත් වෙන්න ඔබට එකම ධර්මයයි පිහිට වෙන්නේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන්සේගේ අමා ධර්මය. එදාට ඔබේ සතුට දෙවියෙක්ගේ බ්‍රහ්මයෙක්ගේ සතුටකටවත් සම කරන්න බෑ. ඊටත් ඉහළ සතුටක්. දෙවිය බ්‍රහ්මය ඔබ අසහනින් ඉන්නේ. කොයි වෙලාවෙ මේ සම්පත්‍ය අහිමි වෙයිද දන්නේ නැහැ. එයාට තමයි වැඩියෙන්ම අසහනි තියෙන්නේ. එහෙනම් පින්වතුනි මේ අසාර ලෝකයේ අත්හැරීම නිසා ඇති වන සතුට හා සමාන සතුටක් තවත් කොයින්ද විශ්වේ. මේ සියලු දුක්ඛයන්ගෙන් නිදහසින් පිළිබඳ සතුට හැර තව සතුටක් කොයින්ද මේ විශ්වේ. එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ වශයෙන් මෙන්න මේ අර්ථය හොඳින් අවබෝධ කරගන්න ඕනේ. වේදනා සමෝසරණ බුද්ධාන්තිදී බොජ්ජංගා. මේ නිරාමි සතුට ඒක රාශී කර ගැනීම ඒක රාශී වීම මේ අවබෝධීම අංගයක්. අන්න එතන තමයි ප්‍රීති බොජ්ජංගේ තියෙන්නේ. එහෙනම් නිරාමි සතුටත් මේ අවබෝධීම අංගයක්. එහෙනම් ඒ අර්ථයෙන් කිව්වා වේදනාං සමෝසරණ බුද්ධාන්තිති වේදනා සමෝසරණ අට්ඨේන බුද්ධාන්තිති බොජ්ජංගා කිය. එහෙනම් ඒක අපි කිං මූලක සූත්‍රෙ පෙන්නන්නේ වේදනා සමෝසරණ සබ්බේ ධම්මා කියලා. මේ එහෙනම් අන්න ඒකම නුවණින් තේරුම් ගන්න ඕන. මේ නිර්වාණ ධර්ම වැඩෙන්නේ ඒක රාශී වෙන්නේ මේ නිරාමි සතුට මතයි. එහෙනම් ප්‍රීති බොජ්ජංගේ විශේෂ අංගයක්. ධානයක් වුණත් වඩන්න ගියාම සවිතක්ක සවිචාර ප්‍රීති ළඟට තියෙන. ප්‍රීති වැඩුණ නැත්නම් එතනින් එහාට සුඛ ඒකාග්‍රතාව වැඩෙන්නේ නැහැ කොහොම. ගොඩක් අය කර්මස්ථාන වඩනවා කියලා මොන හරි වචන ටිකක් අරන් කියව ඉන්නවා. එච්චරයි. සවිතක්ක සවිචාර එච්චරයි. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව නැහැ. ඒ නිසා මාස ගානක් හරි අවුරුදු ගානක් හරි තිස්සේ කරලා තියෙන්නේ සවිතක්ක සවිචාර. ඒකත් ඉතින් හරියට කරක් දන්නේ නැහැ. වඩ හිතපෙක. දැන් ඉස්සරහට හොඳට අහගෙන ඉන්න. අපි ඒ ගැන දේශනා කරන බුද්ධ වචනේ. අපේ වචනේ නෙවෙයි. අපට ඕන දේ නෙවෙයි. අපට අවබෝධ වෙච්ච දෙයක් නෙවෙයි. සම්මා සම්බුදු පියාණන්සේගේ අවබෝධය ශ්‍රී සද්ධර්ම. උන්වහන්සේගේ අවබෝධය අප විසින් අනුගමනය කරමින් එහි ප්‍රතිඵල අත්දැකීමින් දේශනා කරන ඉච්චරයි. එරෙන්න අපේ අවබෝධයක් එහෙම නෙවෙයි. සම්මා සම්බුදු පියාණන්සේ කෙසේද මේ ධ්‍යාන වඩන්නේ, කෙසේද මාර්ගය පූර්ණ කරගන්නේ, කෙසේද මේ සමත විදර්ශනා භාවනා විශේෂ කොට වඩන්නේ, බොජ්ජංග විශේෂයෙන් දැනගෙන වඩන්නේ කියලා දේශනා කරපු දහම් ව්‍යාකරණ ඔබට ඉදිරිපත් කරන ඉස්සරහට තව ගැඹුරට. හොඳට අහගෙන ඉන්න. එතකොට පින්වතුනි එහෙනම් නිර්වාණ ධර්ම වැඩෙන්නට මෙන්න මේ නිරාමිෂ සතුට උපකාර වෙනවා. ඒක තමයි වේදනා සමෝසරණා සබ්බේ ධම්මා කියලා විග්‍රහ කරන්නේ. මේ වේදනාවෙන් මේ සියලු ධර්ම රැස් කරනවා. වේදනාව එක රාශියෙන් මත එහෙම නැත්නම් මේ නිරාමිෂ සතුට එක රාශියෙන් මතයි නිර්වාණ ධර්ම වැඩෙන්නේ කි ගැඹුරුම අර්ථය.